Lord Jesus, පියාණනි අපි ස්තුතිවන්තයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. for your word that builds us up and gives us an inheritance. ඔබ වහන්සේගේ වචනය නිසා අපිව ගොඩනගන අපට උරුමයක් දෙන ඒ වචනය නිසා That we may live above every circumstance, සියලු වාතාවරණයන් every වලට system of the world, සියලු ලෝකයේ ක්‍රමයට ඉහළින් ජීවත් වෙන to නිසා live victoriously unto you. ජයග්‍රාහිකව ඔබ වහන්සේ උදෙසා ජීවත් වන්නට. Thank you, Holy Spirit. ස්තුතියි ස්වාමී. Anoint this word that is coming to your people today. ස්වාමීනි ඔබ වහන්සේගේ සෙනගට පැමිණෙන මේ වචනය ආලේප කරන්න. Our hearts and our minds are now open to hear and to receive. අපේ හදවත අපගේ මනස ස්වාමිනී විවරයි. ඔබ වහන්සේගෙන් ලබන පිණිස. Thank you, Father. ස්තුතියි පියාණනි. In Jesus' name. යේසුස් වහන්සේගෙන්. Amen. Amen. Welcome, welcome everyone. Praise God. Yes, let's give a big clap to the Lord. Praise God. Lovely to see you back in the house of God. Please be seated. දෙවියන් වහන්සේගේ ගෘහය ඔබ සියලු දෙනා දකින්න ඉතාමත්ම සතුටුයි. I want to congratulate all of you for standing firm in your faith, in what you believe. ඔබගේ ඇදහිල්ල තුල ඉස්සිරව ඔබ විශ්වාස කරන දේ පිළිබඳව ඉස්සිරව හිට ගැනීම පිළිබඳව ඔබට සුබ පතන්නට කැමැති. See, whenever we trust in God and stand in faith, His grace, His unlimited grace begins to activate in our lives. නිරන්තරයෙන්ම අපි ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ පිළිබඳව විශ්වාසයෙන් හිට ගන්නකොට උන්වහන්සේගේ අනුග්‍රහය ඒක අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා. It's great to see the full worship team today and all the singers here. Beautiful. Let's give a clap to the worship team. සියලුම ඒ නමස්කාර කණ්ඩායම සම්පූර්ණව දකින්න අද දවසේ. Hallelujah. Is it wonderful that the goodness of God keeps running after us? Amen. Amen. දෙවියන් වහන්සේගේ යහපත්කම අපි පිටිපස්සෙන් ලුහු බඳින ආකාරය ඉතාමත්ම පුදුමයි. The Bible says, surely goodness and mercy shall follow us all the days of our life. බයිබලයේ කියනවා සැබවින්ම යහපත්කමත් කරුණාවත් අපගේ ජීවිතේ සියලු දවස්වල අපි අනුව එන්නේය. Hallelujah. We have a good God and His goodness is always running after us. අපේ දෙවියන් වහන්සේ යහපත් උන්වහන්සේගේ යහපත්කම අපිව ලුහු බඳිනවා නිරන්තරයෙන්ම. We must not run away from God, we must run unto Him. අපි Hallelujah. දෙවියන් වහන්සේගෙන් පලා දුවන්න නරකයි. අපි උන්වහන්සේ වෙතටම නිරන්තරයෙන්ම දුවගෙන එන්න I අවශ්‍යයි. have some very exciting words to give you today. ඉතා උද්‍යෝගීමත් වචන කිහිපයක් ඔබත් සමග බෙදා ගන්න කැමැති. You know, the success in our life is according to how we respond to God's word. අපගේ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ අපි කොපමණ දුරට දෙවියන් වහන්සේගේ වචනයට ප්‍රතිචාර දක්වනවද අනුවයි. You know, we all respond to different circumstances. විවිධ වාතාවරණයන් කෙරෙහි අපි හැම කෙනෙක්ම ප්‍රතිචාර දක්වනවා. But we cannot make the right right response unless we have the right information. අපිට නිවැරදි තොරතුරු නැත්නම් අපිට බෑ නිවැරදි ආකාරයට ප්‍රතිචාර දක්වන්න. That's why the word of God is so important. ඒකයි දෙවියන් වහන්සේගේ වචනේ ඉතාමත්ම The වැදගත් word of වෙන්නේ. God is accurate information. It is truth. දෙවියන් වහන්සේගේ වචනය තමයි නිවැරදි තොරතුරු. එය සත්‍යයි. And we are called to respond only to the word of God. අපිව කැඳවල තිබෙන්නේ දෙවියන් වහන්සේගේ වචනයට පමණක් ප්‍රතිචාර දක්වන්න. The word of God is the accurate information that we live by. අපිට ජීවත් වෙන්න දීලා තිබෙන නිවැරදි තොරතුරු තමයි දේව වචනේ තිබෙන්නේ. If we live by the word of God, our life will be so easy. අපි දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව ජීවත් වුණා නම් අපේ ජීවිතය මහත් පහසු වෙන්නේ. You know, why do many people struggle so much? ඇයි බොහෝ අය පොරබදින්නේ ජීවිතේ? Because they're trying to do things their way, their opinions, the system of the world, what the world is telling. මන්ද ඔවුන් ඒ ලෝක ආකාරයට ලෝකයේ ක්‍රමයට ක්‍රියා කරන්න උත්සාහ ගන්න නිසා. Acts chapter 20 verse 32. Let's go to the word of God. 20:32 කියනවා. It says, now I commit to God and to the word of His grace, which can build you up and give you an inheritance among all those who are sanctified. Praise දෙවියන් God. වහන්සේටද නුඹලා ඉදි කරන්නටත් පිරිසිදු කරන ලද සියල්ලන් අතරෙහි නුඹලාට
උරුමයක් දෙන්නටත් හැකි වූ උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයටද නුඹලා බාර දෙමි. This is the Apostle Paul committing the church in Ephesians. And today the Holy Spirit is committing us to the Word, which is able to build us up, which is able to give us an inheritance among all the saints. ඒ ශුද්ධාත්මයන්න් වහන්සේ අපිට බාර දෙනවා දෙවියන් වහන්සේගේ වචනය ඒ ශුද්ධවන්තයන් ගොඩනගන පිණිස දෙවියන් වහන්සේගේ වචනය කරන කොටගෙන හරියට පාවුල්තුමා එපිස සභාවට ඒ බාර දුන්නා වගේ දේව වචනය. Notice it says the word of His grace. Hallelujah. අනුග්‍රහයේ වචනය කියලා කියනවා. The word that is given to us in the New Testament, it is the word of His grace. අපිට Hallelujah. අලුත් ගිවිසුමෙහි ඇති දේව වචනය තමයි අනුග්‍රහයේ වචනය. Which is able to build us up. Hallelujah. අපිව- The word of God is a builder. Hallelujah. අපිව ගොඩනගන්න පුළුවන් එම වචනයට. It builds us strong to අපිව- withstand every wind and storm that comes our way in life. අපිව ශක්තිමත්ව ගොඩනගන්න පුළුවන් හැකියාව දේව වචනයට තිබෙනවා. කුණාටු පැමිණෙන්න පුළුවන්, දැඩි සුළං පහරවල් පැමිණෙන්න පුළුවන්. නමුත් ඒ ශක්තිමත්ව හිටගන්න පුළුවන් හැකියාව It doesn't matter what happens around you, what external forces may come against you. The word of God in you will be strong. It's able to withhold anything that comes your way. ඔබ කෙරෙහි පිටස්තරෙන් හැම දිශාවකින්ම ඕනෑම දෙයක් පැමිණෙන්න පුළුවන්. නමුත් ඔබ තුල ඇති දෙවියන් වහන්සේගේ වචනය කරන කොටගෙන ඔබට ඕනෑම කුණාටු තත්වයකදී කෙලින් හිටගන්න පුළුවන් And then වෙනවා. it says the word of God gives us an inheritance. උරුමයක් දෙනවා Hallelujah. කියලා කියනවා. This inheritance is from God. මේක Hallelujah. දෙවියන් වහන්සේගෙන් පැමිණෙන උරුමයක්. You cannot know what you have in Christ unless you know the word of God. ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබට ඇති දේ ඔබට දැනගන්න බෑ. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ඔබ තුල නැත්නම්. There is a wonderful inheritance for us here in this world right now that God has prepared for us. දෙවියන් වහන්සේ විසින්ම සූදානම් කරපු පුදුමාකාර උරුමයක් අපට තිබෙනවා. But then the most wonderful inheritance is when we go to be with Him forever. Hallelujah. In heaven. Praise God. ඒ උරුමය සම්පූර්ණ වෙන්නේ අපි ස්වර්ගයට ගියහම. හalleluya. So if you have the word of God in you, අපි තුල දෙවියන් වහන්සේගේ වචනය you will තිබෙනවා නම් prevail in all circumstances, in all times. සියලු අවස්ථාවන් වල අපි ජය ගන්නට යනවා. Hallelujah. හalleluya. And it will keep you safe from lies, from deception of the enemy. ඒ සතුරගේ බොරුවෙන් රැවටීමෙන් ඔබව රක්ෂා කරන්නට යනවා. In the world today, there's so much lies. ලෝකේ අපි දකිනවා එතරම් බොරුව තිබෙනවා. Everywhere people are lying. හැම තැනම මිනිස්සු බොරු කියනවා. There are some professions, unless you're trained to lie, you cannot do that profession. සමහර රැකියාවන් තිබෙනවා ඔබ පුහුණු වුණේ නැත්තම් බොරු කියන්නේ ඒ රැකියාවන් කරන්න බැරිලු. The training starts with how to lie. පුහුණු වීම පටන් ගන්නේ කොහොමද බොරු කියන්නේ කියලා. But why do people lie? Because there are many people to believe that lie. ඇයි කට්ටිය බොරු කියන්නේ බොහෝ අය සිටින නිසා ඒ බොරු පිළිගන්නට. The Bible says in the end times, there many will be lying and many will believe that lie. අවසාන කාලේ බොහෝ අය බොරු කියන්න යනවා බොහෝ අය බොරු පිළිගන්නටත් යනවා. That is why we must be strong in these times. ඒක තමයි මෙවැනි කාලයන් වල අපි ශක්තිමත්ව සිටිය යුත්තේ. There are three things I want to mention කාරණා තුනක් කියන්න කැමති. that we must watch out for. අපි සෝදිසිවෙන් ඉන්න අවශ්‍යයි. Because our lives are influenced by these three things that I'm going මන්ද to මේ mention now. කාරණා තුනෙන් අපේ ජීවිතයට බලපෑම ඇති වෙන්න පුළුවන් Number නිසා. one, watch the voices that you hear. ඔබට ඇසෙන හඬවල් පිළිබඳ ඔබ ප්‍රවේශම් වෙන්න. You need to listen carefully to the voices that you hear. හොඳින් සවන් දෙන්න ඔබට ඇසෙන හඬවල් පිළිබඳව. I'll explain that later. මම පස්සේ විග්‍රහ කරන්න. Number two, the information that comes your way. ඔබට ලැබෙන තොරතුරු. The information that you hear. ඔබට ඇසෙන තොරතුරු. We live in an information world today. අපි ජීවත් වෙන ලෝකේ බොහෝ තොරතුරු තිබෙනවා. There's so much information. බොහෝ තොරතුරු තිබෙනවා. But is all the information helpful to us?
ඒ හැම තොරතුරක්ම අපට ප්‍රයෝජනවත් වෙයිද? There's so much fake news. There's so much manipulated words. බොහෝ වැරදි Information. බොරු ප්‍රවෘත්ති තියෙනවා විවිධාකාරයට ඔවුන්ගේ වාසියට කියා දෙන දේවල්. So we must be discerning when we hear information. ඒක නිසා අපට තොරතුරු ප්‍රවෘත්ති ඇහුනහම අපි ඒවා තෝරලා බේරලා ගන්න අවශ්‍යයි. Number 3, තුන්වෙනි කාරණාව the associations you have. අපි ආශ්‍රය කරන අය. The people that you keep company. අපි ආශ්‍රය කරන අය. We must watch out who we keep company with. අපි ආශ්‍රය කරන අය පිළිබඳව සැලකිලිමත් වෙන්න It's not අවශ්‍යයි. all right to be everybody's friend. හැමෝන්ගේම යාළුවා වෙන්න අවශ්‍ය නැහැ අපි. Because these 3 things influence your decisions, your reactions in life. මන්ද මේ කාරණා තුන තුලින් ඔබගේ ජීවිතයේ එදිනදා ජීවිතයේ තත්ත්වයන් වලට බලපාන්න පුළුවන්. You are influenced by the voices you hear. ඔබට බලපෑම් ඇති කරන්න පුළුවන් ඔබට ඇසෙන හඬ වලින්. You are influenced by the information you receive. ඔබට ලැබෙන තොරතුරු වලින්. You are influenced by the associations you have. ඒ වගේම ඔබ ආශ්‍රය කරන අය තුලින්. Hallelujah. හලෙලූයා. So we live in these days. These are pre-rapture days. අපි ජීවත් වෙන මේ කාලය ඔසවා ගැනීමට පෙරටුව තිබෙන දින. Now last week I explained about the rapture. ඊ සතියේ මම ඔසවා ගැනීම පිළිබඳ කියා දුන්නා. You see, the teaching on rapture is not to scare people. ඔසවා ගැනීම පිළිබඳ ඉගැන්වීම ඔබව බයගස්වන්න නෙවෙයි. Some people say, oh pastor, I'm scared about the rapture. මට බයයි කියලා කියනවා ඔසවා Or some ගැනීම people ගැන say, අහනකොට. you must not teach about these things because it will put fear in people's hearts. බිය මනුෂ්‍යයාගේ හදවතේ දමන්න පුළුවන්. ඒක නිසා මේ ඉගැන්වීම ගෙනෙන්න එපා කියලා කියනවා. No, it is not to fear, put නෑ. fear. ඔබව බය කරන්න නෙවෙයි මේ But it දේවල් is to කියන්නේ. prepare us. Hallelujah. ඔබව සූදානම් කරන පිණිසයි. Because the rapture is real මන්ද ඔසවා ගැනීම සැබෑ. and we must prepare. අපි සූදානම් වෙන්න අවශ්‍යයි. You will have only success in what you prepare for. ඔබ යම් දෙයකට සූදානම් වුණොත් පමණයි ඔබට ඒකේ සාර්ථකත්වය You දකින්න want to see පුළුවන්. good results in examinations that you do, you have to prepare. ඔබ කරන විභාගයේ හොඳ ප්‍රතිඵල ගන්න නම් ඔබ සූදානම් වෙන්න ඕන. Hallelujah. When a baby is born to a mother, there is a preparation time. I think it's how much? 8 months or 9 months? 8 months, okay. 9 months. 8 months, God has arranged that time, a time of preparation. බබෙක් පිළිසිඳ ගත්තහම බබා හම්බ වෙනකන් ඒ මාස 9 තුල අම්මලා සූදානම් වෙනවා. In the same way, God wants us to prepare. ඒ වගේම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා අපි සූදානම. And in this preparation, there is warning as well. මේ සූදානම් වීම තුල අපට අනතුරු හැඟවීමකුත් තිබෙනවා. Those warnings are not to put fear into us, but to correct our lives, put us in the right place. Amen. So when it comes, we are ready for it. ඇයි මේ අනතුරු ඇඟවීම් තිබෙන්නේ? අපි ඒව ගැන සැලකිලිමත් වෙලා අපි සූදානම්ව සිටින පිණිසයි. Hallelujah. So these are very important things for us in life. මේ කාරණා ඉතා වැදගත් අපගේ ජීවිතයට. Hallelujah. Hallelujah. Praise God. So let's look at the first one. පළවෙනි එක So in all these 3 things, මේ කාරණා තුනේදීම we have choices to make. අපිට තෝරා ගැනීම තියෙනවා කරන්නට. We have to choose. අපි තෝරා ගන්න We අවශ්‍යයි. have to choose to the voices that we hear. අපිට ඇහෙන දේ පිළිබඳ අපි තෝරා ගන්න We ඕන. have to choose the information that we receive. අපට ලැබෙන තොරතුරු පිළිබඳ තෝරා ගන්න ඕන. And we have to choose our friends, our associates. ඒ වගේම අපේ යහළුවන් අපි ආශ්‍රය කරන අය අපි තෝරා ගන්න ඕන. And God wants us to choose. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා අපි තෝරා ගන්න එක. God has given us, man, the freedom to choose. දෙවියන් වහන්සේ මනුෂ්‍යයට නිදහස්කම දීලා තිබෙනවා තෝරා ගන්නට. There is power in choice. ඒ තෝරා ගැනීම තුල බලය තිබෙනවා. There is power in choice. බලය තිබෙනවා තෝරා ගැනීම තුල. What you choose for today will have effect on your life in the days to come. අද දවසේ ඔබ තෝරා ගත්ත දේ කරන කොටගෙන ඔබට ඉදිරියට ඒ දේ බලපාන්න යනවා. Hallelujah. හලෙලූයා. That is why God has given us His Holy Spirit. ඒකයි උන්වහන්සේ අපට ශුද්ධාත්මයන්න් වහන්සේ දීලා තිබෙන්නේ. He has given us His word, the word of God. Hallelujah. උන්වහන්සේගේ වචනය අපිට දීලා තිබෙනවා. That we may choose right. අපි නිවැරදි ලෙස තෝරා ගන්න පිණිස.
and we can make the right choices if we follow the word of God. දෙවියන් වහන්සේගේ වචනය අනුකූලව අපි ගියා නම් අපිට නිවැරදි තෝරා ගැනීමේ හැකියාව If ලැබෙනවා. we follow the leading of the Holy Spirit. සුදාත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම අනුව ගියා නම් Hallelujah. හalleluya. So the voices you hear, ඔබට ඇහෙන හඬ we hear many voices today, බොහෝ හඬ අපිට ඇහෙනවා. but not every voice is from God. හැම හඬක්ම ස්වාමීන් වහන්සේගෙන් නෙවෙයි. Not every voice is from God. හැම කටහඬක්ම ස්වාමීන් වහන්සේගෙන් ඇහෙන දේ නෙවෙයි. You know, Jesus had a conversation with Peter once. පේතෘස් එක්ක යේසුස් වහන්සේ යම් කතා බහක යෙදුණා. It's in Matthew chapter 16. Let's go there. මැතිව් 16 වන පරිච්ඡේදය From වෙතට verse යමු. 22 onwards. 22 So, සිට. you know, Jesus, can we go to the verse before 20, 21? At that time, Jesus began to explain to his disciples that he must go to Jerusalem and suffer many things that things at the hands of the elders, chief priests, and teachers, and that he must be killed on the third day and be raised to life. මැතිව් 16:21 එවක් පටන් යේසුස් වහන්සේ තමන් යෙරූසලමට ගොස් වැඩිමහල්ලන්ගෙන්ද නායක පූජකයන්ගෙන්ද ලියන්නන්ගෙන්ද බොහෝ දේ විඳින්නට මරුණු ලබන්නටත් තුන්වෙනිදා නැගිටවනු ලබන්නටත් ඕනෑ බව ගෝලයන්ට දන්වන්නට පටන් ගත්සේක. See, I like Jesus. He always tells us what he's going to do. මම යේසුස් වහන්සේට ඉතා ප්‍රිය කරනවා. උන්වහන්සේ ඉදිරියෙන් එන දේ අපට කියා දෙනවා. He doesn't want us to walk in the dark. අන්ධකාරයේ හැසිරෙනවට උන්වහන්සේ කැමති නැහැ. So he's telling his disciples, this is what is going to happen. ගෝලයන්ට කියා සිටිනවා මේක තමයි වෙන්න යන්නේ කියලා. He's preparing his disciples. ගෝලයන්ව සූදානම් කරනවා. But look what happened, verse 22. 22 Peter took him aside and began to rebuke him. Imagine rebuking Jesus. Never, Lord, he said, this shall never happen to you. පේතෘස් උන්වහන්සේ කැඳවා තරවටු කරන්නට පටන්ගෙන මෙතන පේතෘස් ජේසුස් වහන්සේට තරවටු කරනවා. ස්වාමීනි, එය ඔබ කෙරෙන් දුරු වේවා. ඔබට කිසි කලකත් එසේ සිද්ධ නොවන්නේ යයි කීවේය. You know, how did Peter say like that? කොහොමද පේතෘස් මෙහෙම කතා කරන්නේ යේසුස් වහන්සේට? Peter didn't like what Jesus said in verse 21. ඒ 21 වෙනි පදයේ යේසුස් වහන්සේ කියපු දෙයට පේතෘස් කැමති වුණේ නැහැ. He was full of fear when he heard that Jesus is going to be killed. දැන් යේසුස් වහන්සේ මරන්න යනවා කියලා ඇහුවාම බිය ඇතුල් වෙන්නේ නැති පේතෘස්ට. That was an uncomfortable message for Peter. පේතෘස් අහන්න කැමති නැති පණිවිඩයක් ඔහු ඇසුවා. You know, the word of God is not always comfortable to us. දෙවියන් වහන්සේගේ වචනය නිතරම අපිට ඇහෙන්න අපට අවශ්‍ය දේ නෙවෙයි අපිට ඇහෙන්නේ. You know, some pastors don't want to tell their people an uncomfortable message, a message of convenience. සමහර සභා පාලකවරුන් They like කැමති to give a නැහැ. message of convenience. කැමති නැහැ සෙනග අසන්න කැමති නැති දේවල් කියන්න. සෙනග අසන්න කැමති දේ විතරයි දේශනා කරන්නේ. But we must tell the people what God has said in his word. නමුත් දෙවියන් වහන්සේගේ වචනය කියා ඇති දේ අපි නිතරම සෙනගට Just උගන්වන්න many අවශ්‍යයි. people are uncomfortable මනුෂ්‍යයෙක් අහන්න කැමති නැති වුණත් or inconvenient. නැත්තං ඒක ඔවුන්ට සුදුසු නෑ කියලා සෙනගට අපහසු වෙයි ඒවා ඇහෙනකොට. So Peter, out of fear, පේතෘස් බිය නිසා so we can do so many things out of fear. බිය නිසා විවිධ ආකාරයට අපිට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. We can pray out of fear. යාඥා කරන්න පුළුවන් බිය තුලින්. We can be like Peter, you know, rebuking Jesus also. පේතෘස් වගේ යේසුස් වහන්සේට තරවටු කරමින් ඉන්නත් But පුළුවන්. look what happened, verse 23, how Jesus responds. බලමු යේසුස් වහන්සේ කොහොමද ප්‍රතිචාර දක්වුවේ. Jesus heard the voice of Peter, ඒ පේතෘස්ගේ හඬ ඇසුණා. but Jesus turned and said to Peter, get behind me, Satan. සාතන් මා පස්සට යව කියලා යේසුස් වහන්සේ පේතෘස්ට You කියා are a සිටියා. stumbling block to me. ඔබ මට බාධාවක්. You do not have the things in mind. You do not have in mind the things of God, but the things of man. ඔබ තුළ තිබෙන්නේ ඔබගේ මනසේ මනුෂ්‍යයාගේ කාරණා දෙවියන් වහන්සේගේ කාරණා නොවේ කියලා ඔහුට තරවටු කරා. Jesus discerned that Peter had yielded to Satan, and now Satan is the one speaking. යේසුස් වහන්සේ තේරුම් ගත්තා පේතෘස් ඒ සාතන්ට ඇහුම්කම් දීලා තමයි මේ ආකාරයෙන් කතා කරන්න කියලා. Jesus was able to discern the voice of Peter and the voice of Satan. යේසුස්
වහන්සේ තේරුම් ගත්තා පේතෘස්ගේ හඬත් සාතන්ගේ හඬත් අතර වෙනස. Although it was Peter who was speaking, it was Satan who was, using Peter to communicate this message. පේතෘස් කතා කරා නමුත් සාතන් තමයි ඔහුගේ පණිවිඩය පේතෘස් තුලින් කියා සිටියේ. Hallelujah. Hallelujah. It is so important for us to discern the voices we hear. ඉතා වැදගත් අපි තේරුම් ගන්න එක මොන හඬද අපට ඇසෙන්නේ කියලා. If it's of a different message to what God has said, දෙවියන් වහන්සේගේ වචනයට අනුකූල නොවේ නම් then we cannot receive it. අපට ඒ දේ ලබන්නට බෑ. In verse 17, just 17 before this incident, මේකට කලින් we see Peter was speaking the words of God. දෙවියන් වහන්සේගේ වචන කතා කරා පේතෘස්. Jesus replied, "Blessed are you, Simon, son of Jonah, for this was not revealed to you by man, but by my Father in heaven." මැතිව් 16:17 යේසුස් වහන්සේ උත්තර දුන්නා සීමෝන් බාජෝනා නුඹ ආශිර්වාද ලද්දෙක්ය මක්නිසාද ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ මිස මාංශය හා රුධිරය මේක නුඹට එළිදරව් නොකළේය. Verse 16, that was in response to what Peter said about Jesus. Peter said, "You are the Christ, the Son of the living God." පේතෘස් කිව්වා ඔබ ක්‍රිස්තුස් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. Hallelujah. And Jesus said, "Wow, this revelation was given to you by my Father in heaven." යේසුස් Hallelujah. වහන්සේ පේතෘස්ට ඒ වෙලාවේ කියනවා මේ ලිදිරව ඔබට දුන්නේ ස්වර්ගයේ සිටින පියාණන් කියලා. But after this incident, I think it was the same day, even maybe the next day, this same Peter who spoke from God is speaking from the devil. මේ දෙවියන් වහන්සේගේ හඬ කතා කරපු පේතෘස්ම සාතන්ගේ හඬ මෙතන එළියට දමනවා. Hallelujah. So we must watch out to the voices we hear. ඒක නිසා අපිට ඇහෙන හඬ පිළිබඳව අපි නිරන්තරයෙන්ම ප්‍රවේශමින් කටයුතු කළ යුතුයි. In Galatians chapter 1, verse 8 and 9, the Apostle Paul is saying, even if we hear a different message from an angel from heaven should preach a gospel other than the one we preach to you, let him be eternally condemned. අප විසින් නුඹලාට ප්‍රකාශ කළ සුභාරංචිය හැර වෙන සුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් දේව දූතයෙක්වත් නුඹලාට ප්‍රකාශ කරන්නොත් ඔහු ශාප ලද්දෙක් වේවා. We cannot hear another message. තවත් පණිවිඩයක් අපට අහන්න බෑ. The Bible says Jesus is the only way. යේසුස් තමයි එකම මාර්ගය. And somebody said, no. This is the only way. වෙන කෙනෙක් කියන්න පුළුවන් නෑ නෑ මේක තමයි එකම අර මාර්ගය කට්ට කියලා. තමයි එකම මාර්ගය. Hallelujah. Jesus said, the only way is Jesus. Hallelujah. එකම මාර්ගය තිබෙන්නේ යේසුස් වහන්සේගේ මාර්ගය. Hallelujah. Even if an angel, maybe the president of Sri Lanka, maybe the president of United States says something other than the good news of Jesus Christ, we cannot believe that. We cannot accept that. ඒ ඇමරිකාවේ ලංකාවේ ජනාධිපති මොනවා කිව්වත් අපි ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩය හැරෙන්නට වෙන දෙයක් අපිට විශ්වාස කරන්නට බෑ. Hallelujah. What are the voices you're hearing? ඔබට ඇසෙන හඬ කුමක්ද? And what are the voices you have begin to believe and trust? ඔබ අදහන නැත්නම් විශ්වාස කරන හඬ කුමක්ද? Hallelujah. Number 2, I was speaking about information. මම තොරතුරු ගැන ඔබට කතා කරා. There are so much information we receive අපිට බොහෝ තොරතුරු ලැබෙනවා. from the television, from the radio, from internet. රූපවාහිනියෙන්, රේඩියෝ එකෙන්, There's අන්තර්ජාලයෙන් multiple information. විවිධාකාර අපිට තොරතුරු ලැබෙන ආකාර තිබෙනවා. And we see so much evil. We see so much evil around us in our world. අපේ ලෝකේ අපි දකිනවා විවිධාකාරයේ තොරතුරු. We hear so much forces of darkness at work today. අන්ධකාර බලවේග විවිධාකාරයෙන් ක්‍රියා කරමින් සිටිනවා. And because of this evil, it can influence us. මේ නපුරු බලවේග නිසා අපට ඒක බලපාන්න පුළුවන්. The Bible says in the last days there will be evil will be so much that people's hearts will grow cold. එතරම් නපුර මේ ලෝකයේ සිදුවෙන අවසාන කාලේ මනුෂ්‍යයාගේ හදවත ඒ දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන්නේ නැතුව සීතල වෙන්න පුළුවන්.
grow cold to love God and to love one another, to love others. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න එකිනෙක කෙනාට ප්‍රේම කිරීමෙන් තොරව සිටින්න පුළුවන්. In 2 Peter chapter 2 verse 6 to 8, දෙක පේතෘස් 2:6-8 it's speaking about Lot and Sodom and Gomorrah. ලොත් සොදම් ගොමෝරා ගැන කතා It කරන්නේ. says, if he condemned the cities, this God condemned the cities of Sodom and Gomorrah by burning them to ashes and made them an example of what is going to happen to the ungodly. And if he rescued Lot, a righteous man who was distressed by the filthy lives of lawless men. 2:6 ඉඳලා For that man, that righteous man, Lot, living amongst them that day after day, was tormented in his righteous soul by the lawless deeds he saw and heard. 6 සිට සොදම සහ ගොමෝරාව යන නුවරවල් අලු කරමින් ඒවා පෙරලා දමා විනාශයට නියම කොට මතු අහක්ව අභක්තික ලෙස හැසිරෙන්නට ඒවා ආදර්ශයක් කළසේක් නම් දුෂ්ටයන්ගේ සල්ලාල ජීවිතය කරන කොටගෙන තද පීඩාවට පැමිණියා වූද ඔවුන් අතරෙහි වසමින් ඔවුන්ගේ අයුතු ක්‍රියාවන් දවසින් දවස දැකීමෙනුත් ඇසීමෙනුත් තමාගේ ධර්මිෂ්ඨ ආත්මයට දැඩි දුක් පමුණුවා ගත්තා වූද ධර්මිෂ්ඨ වූ ලොත් ගැලවූ සේක් නම්. This is speaking about Lot. ලොත් ගැන කතා කරන්නේ. We learnt about Lot Lot and ගැන අපි what ඉගෙන happened to ගත්තා. Sodom and Gomorrah. සොදම් ගොමෝරට මොකක්ද වුණේ කියලා අපි ඉගෙන ගත්තා. You know, Lot left Abraham and he chose to be in this wicked city called Sodom and Gomorrah. ආබ්‍රහම් අතහැරලා ගිහිල්ලා ලොත් ඒ නපුරු ස්ථානයේ ඒ සොදම ගොමෝරා එහි ජීවත් වෙන්න ගියා. But what happened to Lot? මොකක්ද වුණේ ලොත්ට? His righteous soul was waxed. You know, his soul was waxed because of things he saw. ඔහු දැක්ක දේවල් නිසා ඔහුගේ ප්‍රාණය දුකට පත් වුණා. You know, what happens around our world and මොකක්ද the information, what we see, can corrupt our lives. මේ අවට ලෝකයේ සිදුවන දේ නිසා දූෂණය පීඩාව නිසා අපගේ ජීවිතයට ඒක රිනවාදී ලෙස බලපාන්න පුළුවන්. You know, Lot's spirit became hardened ලොත්ගේ ආත්මය දැඩි වුණා. because there was so much sin, you know, so much sodomy around. එතරම් පාපයක් ඔහු අවට සිදුවෙච්ච නිසා. You know, what happens when your heart is hardened? ඔබගේ හදවත දැඩි වුණාම මොකක්ද වෙන්න පුළුවන්? Everything is okay for you. හැම දෙයක්ම යහපත් කියලා පෙනේ. You know, nothing means for you. You know, nothing is important for you. කිසි දෙයක් Oh, වැදගත් it's නැහැ. okay. It's okay. Everybody's doing it. හැමෝම කරනවානේ. So කමක් නැහැ. you are not challenged. Your spirit is not discerning what is right and what is wrong. ඔබගේ ආත්මය ඒත්තු ගන්න නැහැ නිවැරදි දේ නැත්නම් වැරදි දේ. So Lot, he was a righteous man. But in this city of Sodom and Gomorrah, you know, he was a different man. ඔහු ධර්මිෂ්ඨ මිනිසෙක් වුණත් ලොත් මේ සොදමට ගොමෝරට පැමිණියට පස්සේ ඔහු වෙනස් මිනිසෙක් He වුණා. kept quiet. He didn't oppose. He didn't come against the sin of that city. ඒ නුවර තිබුණ පාපයට විරුද්ධ වුණේ නැහැ ඔහු. He was just waiting. He was, you know, he was just not doing anything about it. ඒ ගැන ඔහු කිසිම දෙයක් කළේ නැහැ. Finally, when the judgment came, නමුත් විනිශ්චය පැමිණියහම he was even not ready. ඔහු සූදානම්ව සිටියෙත් නැහැ. In fact, the angels had to come and drag him out of Sodom and Gomorrah because of God's love for them. දෙවියන් වහන්සේගේ දැඩි ප්‍රේමය නිසා දේව දූතයෙක් ඇවිල්ලා ඔහුගේ අතින් ඇදගෙන ගියා. Hallelujah. You know, we must be careful in what we see, what we hear in these days. මේ කාලේ අපිට ඇසෙන දේ අපිට අපි දකින දේ පිළිබඳ අපි තාමත්ම ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. In Romans chapter 12, රෝම 12 this is such an important scripture, the first few verses here. ඉතාම වැදගත් පද පළවෙනි දෙවෙනි පද. These are scriptures that we need to meditate අපි මෙනෙහි කරන්න ඕන මේ පද. so that God will give us more and more truth to us. වැඩි වැඩියෙන් සත්‍යතාවයන් අපි ලබන පිණිස. Notice here it says, I urge you, brothers, he's speaking to the church now. මෙතන සභාවට කතා කරන්න. In view of God's mercy, to offer your bodies as a living sacrifice, holy and pleasing to God. This is your spiritual act of worship.
සහෝදරයනි නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාව නිසා නුඹලාගෙන් ඉල්ලමි එය නුඹලාගේ ආත්මික සේවය වේ. You know, many people go to verse 2, but verse 1 is very important. ඒ පළවෙනි පදය ඉතාමත්ම වැදගත්. It says, in view of God's mercy, what do? We need to offer our bodies as a living sacrifice to God. දෙවියන් වහන්සේගේ කරුණාව කරන කොටගෙන අපගේ ශරීරයන් ඒ පූජාවක් ලෙස ජීවමාන පූජාවක් ලෙස යාගයක් ලෙස අපි ඔප්පු කරන්න As holy අවශ්‍යයි. and pleasing to God. දෙවියන් වහන්සේට ශුද්ධ වූ ප්‍රසන්න වූ යාගයක් ලෙස. What we do with our body, what we offer with our bodies is a concern to God. දෙවියන් වහන්සේ සැලකිලිමත් වෙනවා අපි කුමක්ද අපගේ ශරීරයෙන් කරන්නේ. What we do with our body is a worship. අපේ ශරීරයෙන් අපි කරන හැම දෙයක්ම උන්වහන්සේට නමස්කාරයක්. So we cannot do everything and anything and say it's all right. ඒක නිසා ඕන ඕන දේවල් අපිට කරලා කියන්න බෑ ඒක කමක් නැහැ කියලා. The Bible says in 1 Corinthians 6:19, it says, do you not know that your bodies are the temple of the Holy Ghost? එක කොරින්ති 6:19 කියන ඔබ දන්නේ නැද්ද ඔබගේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාව කියලා? Do you know? Did you know that? ඔබ දැනගෙන හිටියද It ඒක? says, do you not know this? ඔබ දන්නේ නැද්ද මේක? You must know this. ඔබ මේක දැනගන්නම අවශ්‍යයි. Your body is the temple of God. ඔබගේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාවයි. Let's go there, 6:19. Hallelujah. English, please. Your body is the temple of the Holy Spirit, who is in you, whom you have received from God. You are not your own. Hallelujah. Hallelujah. Your body is not your own. Verse 20. You were bought at a price. Therefore, honor God with your body. 19 නුඹලා නුඹලාටම නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලා තුල ඇත්තා වූ ශුද්ධාත්මයන්න් වහන්සේගේ මාලිගාව බව නොදන්නේද? නුඹලා නුඹලාටම අයිති නැස මක් නිසාද නුඹලා මිලයට ගනු ලැබුවහය. එබැවින් නුඹලාගේ ශරීරයන් දෙවියන් වහන්සේට ගෞරව කරන්න. Hallelujah. It says your body doesn't belong to you. ඔබගේ ශරීරය ඔබට අයිති නැහැ. Your body doesn't belong to the government of Sri Lanka. ඒ වගේම ලංකාවේ ආණ්ඩුවටත් අයිති නැහැ. Your body belongs to God. ඔබගේ ශරීරය අයිති ඔබටයි. I need to honor දෙවියන් God වහන්සේටයි. with my body. දෙවියන් වහන්සේට ඔබගේ ශරීරය අයිති නිසා I am responsible to what I do with my body. ඔබගේ ශරීරයෙන් ඔබ කරන දේ ගැන වගකීම ඔබ ගන්න අවශ්‍යයි. Hallelujah. Never allow your body to be controlled by anyone. කිසි කෙනෙකුට ඉඩ දෙන්න එපා ඔබගේ ශරීරය පාලනය කරන්න. If somebody controls your body now, then he will control more in the days to come. ඔබගේ ශරීරය යම් මට්ටමකට දැන් පාලනය කරනවා නම් යම් කෙනෙක් දැන් ඉදිරි එන්න දවස්වල තවදුරටත් පාලනය කරන්න යනවා. So all the information that comes to us අපිට ලැබෙන සියලුම තොරතුරු තුලින් must be aligned with God's body, God's word. දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව විය යුතුමයි. So if the word of God says we ought to honor God with our body, දෙවියන් වහන්සේගේ වචනය කියනවා නම් අපගේ ශරීරයෙන් අපි everything දෙවියන් we do, we need to check first. Am I honoring God with what I'm doing now? හලෙලූයා නිතරම අපි කරන කියන හැම දෙයකින්ම අපි බලන්න ඕන මේ කරන දෙයින් දෙවියන් වහන්සේට ගෞරව ලැබෙනවද කියලා අපේ ශරීරය කරන කොටගෙන. Hallelujah. The word of God must be a mindset for you. දෙවියන් වහන්සේගේ වචනය අපේ මානසිකත්වය විය යුතුයි. Where it is in you, your consciousness. ඔබගේ දැන ගැන්ම තුල දේ වචනය තිබිය යුතුයි. And you know when this is something is coming, you know this is not right. ඔබට යම් දෙයක් ඔබ වෙතට එනකොට ඔබ දැනගන්න යනවා මේක වැරදි දෙයක් You කියලා. know, when you have a mindset, ඔබගේ මානසිකත්වයක් තිබෙනකොට your response comes automatically ඉබේම ඔබගේ ප්‍රතිචාරය පැමිණෙනවා. because it is inside you. මන්දේ ඔබ තුල තිබෙන නිසා. Hallelujah. Amen. So your mindset is so important. ඔබගේ මානසිකත්වය ඉතාම The වැදගත්. Bible says we have the mindset, the mind of Christ. ක්‍රිස්තුස් වහන්සේගේ මානසිකත්වය තිබෙනවා කියලා දේව වචනය කියනවා. So our mind must be set on the word of God.
දෙවියන් වහන්සේගේ වචනය මත අපේ මනස රැඳෙන්න අවශ්‍යයි. How does God do things? කොහොමද දෙවියන් වහන්සේ දේවල් කරන්නේ? Do you know how God does things? ඔබ දන්නවද කොහොමද කියලා? God does everything out of love. ප්‍රේමයෙන්ුයි කරන්නේ සියලු දේ. What is God's character? මොකක්ද දෙවියන් වහන්සේගේ චරිතය? He will never use fear or panic to cause us to do things, force us to do things. දෙවියන් වහන්සේ කවදාක්වත් ඒ බිය නැත්තම් කරදර කරන්නේ නැහැ ඔබ තුලින් යම් දෙයක් කරව ගන්න. If somebody is forcing you to do something, යම් කෙනෙක් බලහත්කාරයෙන් යම් දෙයක් ඔබට කරන්න යනවනම් then somebody is putting pressure on you to do things. පීඩා දමනවා නම් ඔබට කියලා යම් දෙයක් කරවන්න. Watch out, that is not from God. ඔබ ඉතාමත්ම සැලකිලිමත් වෙන්න මොකද එය දෙවියන් වහන්සේගෙන් පැමිණෙන දෙයක් නෙවෙයි. Hallelujah. හලෙලූයා. God never forces people. දෙවියන් වහන්සේ කවදාවත් බල කරන්නේ නැහැ මනුෂ්‍යයාට. God always respects the power of choice. දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම ගරු කරනවා මනුෂ්‍යයාගේ තෝරා ගැනීමට. Look at the good news of Jesus Christ. සුභාරංචිය දෙස බලන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ. Such a powerful message. ඉතා බලවත් පණිවිඩයක්. Yet God doesn't force it on anyone. කිසි කෙනෙකුට බලහත්කාරයෙන් දෙන්නේ නැහැ. The message has to be given by the people here on this earth. මේ පොළවේ සිටින සෙනග තමයි මේ පණිවිඩය දිය යුත්තේ. God is not going to send angels to with this message. දේව දූතයන් එවන්නේ නැහැ මේ පණිවිඩය කියන්න. Hallelujah. He doesn't send the army or the police to send the message. පොලිසිය එවන්නෙත් නැහැ, ආමියක එවන්නෙත් නැහැ දෙවියන් වහන්සේගේ පණිවිඩය ගෙනියන්න. Hallelujah. He uses the normal people like us. අපි වගේ අය තමයි පාවිච්චි කරන්නේ. Because God wants us to respond with love. දෙවියන් වහන්සේ ප්‍රතිචාර දක්වන්නේ ප්‍රේමය තුලින් He නිසා. wants us to choose, wisely. ප්‍රඥාවන්තව තෝරා ගැනීමයි උන්වහන්සේගේ අදහස. Salvation is a choice. ගැලවීම තෝරා ගැනීම. Hallelujah. Salvation is a choice. ගැලවීම තෝරා ගැනීම. Receiving the Holy Spirit is a choice. ශුද්ධාත්මයන්න් වහන්සේව පිළිගැනීම තෝරා ගැනීම. Serving God is a choice. දෙවියන් වහන්සේට සේවය කිරීම තෝරා ගැනීම. Your giving is a choice. ඔබගේ දීම තෝරා ගැනීම. God only explains the benefits of the right choices. දෙවියන් වහන්සේ විග්‍රහ කරන්නේ නිවැරදි තෝරා ගැනීම වල ආශිර්වාද පමණයි. Hallelujah. Hallelujah. So this is so important for us. ඉතා වැදගත් මේ කාරණා අපට. The choices that we make. අපි කරන තෝරා ගැනීම. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Praise the Lord. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. So we have been praying so long. අපි ගොඩක් කල් යාඥා කරා. And God has given the power of prayer to දෙවියන් us. වහන්සේ ඒ යාඥා කිරීමේ බලය අපට දීලා තිබෙනවා. See, when we pray, we see changes. ආමේන්. අපි යාඥා කරනකොට වෙනස් වීම දකිනවා. Even today, we have seen a change. අද දවසේ පවා අපි වෙනසක් දැකලා තිබෙනවා. Today, we have seen a change. අපි වෙනසක් දැකලා තිබෙනවා අද දවසේ And පවා. more changes are coming because we must continue to pray. අපි දිගින් දිගටම යාඥා කරනකොට වඩා වඩා වෙනස් වීම අපි දකින්නට යනවා. See, when you have a tug of war match, have you been in tug of war? ඔබ දැකලා තිබෙනවද අර දෙපැත්තට කඹෑඳීමේ So when you pull, and then suddenly you're gaining ground. You're අපි winning. කඹ අඳිනකොට ඔබ දිනන පැත්තේ ඉන්නකොට ඔබට තේරෙනවා. And then, what do? මොකද්ද කරන්නේ? You put more strength because you want to come this side. තවත් ශක්තිය දාලා හයියෙන්ම අදිනවා දිනන පිණිස. And the joy is when you see the other side all fallen on the ground. ප්‍රීති වෙනවා අනිත් පැත්ත කඩාගෙන වැටුණාම. That's how when we pray. ඒ වගේ තමයි අපි We want to see යාඥා devil and his කරනකොට. demons all on the floor. ඒ සියලු නපුරු බලවේග යක්ෂ ආත්ම Yeah, put that. බිමටම අදහැලෙනවා අපි යාඥා කරනකොට. I want to praise God. This morning we saw this. This morning I saw this. අද උදේ මම මේක දැක්කා. This is the big man in the health ministry. ඒ සෞඛ්‍ය අංශයේ ඉහළම නිලධාරිය එන්නත කිසිවෙකුට බලෙන් දිය නොහැකි. බලෙන් දෙන්නෙත් නැහැ. විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්. Hallelujah. හලෙලූයා. Woo! Praise God. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. Praise God. We have to believe that this is not a lie. Praise God is turning it around. දෙවියන් වහන්සේ දේ පරිවර්තනය කළා අපිට. So we must never panic. We must never panic because there is fear. We mustn't panic and make the wrong decisions in life. බිය නිසා බලහත්කාරය නිසා අපි වැරදි තීරණ හදිස්සියේ කිසි කලක ගන්න නරකයි. Hallelujah. If you panic, you will make
wrong judgments in ඔබ life. කලබල වුණොත් ඔබ වැරදි විනිශ්චය කරાવી ජීවිතේ වැරදි තීරණ ගන්න. Hallelujah. Say, don't panic. ඔබ කියනවා Tell the next person, එහා don't පැත්තේ panic. ඉන්න එක්කෙනාට කියන්න ඔබ බිය වෙන්න එපා කරදර වෙන්න එපා. Hallelujah. You make the wrong judgments. එවිට ඔබ වැරදි විනිශ්චය කරයි. You will not see with the eyes of God. දෙවියන් වහන්සේගේ ඇස් වලින් දකින්න එක නවති. In Romans chapter 11, verse 2 and 3. රෝම 11 Are you with me? ඔබ මා Sandy, you go සමග and quiet. Yes, keep the Remo- pace going. රෝම Romans 11, verse 2 and 3. Do not, God did not reject his people, praise God, whom he foreknew. Don't you know what the scripture says in the passage about Elijah? How he appeared to God against Israel. You know, there was a time when Elijah was praying against Israel. එලියා යාඥා කරා ඊශ්‍රායලට විරුද්ධව. You know, Elijah is a very powerful prophet. බලවත් ප්‍රොපේතමේ දාසේ. But yet, this was the time he was discouraged. නමුත් මේ කාලේ ඔහු අධෛර්යමත්ව සිටියා. He could not see what God sees. He was looking at the information he saw with his eyes. දෙවියන් වහන්සේ දකින දේ ඔහු දැක්කේ නැහැ. ඔහුගේ ඇස් වලින් දැකින දේ තමයි ඔහු විශ්වාස කරේ. Did he? Okay. Yes, read it. දෙවියන් 11:2 දෙවියන් වහන්සේ පෙර ඇඳිනගත් තමන්ගේ සෙනග අත්හැර නොදැමූසේක. නොහොත් ලියවිල්ල එලියා ගැන කුමක් කියන්නේද කියා දන්නේ නැද්ද? ඔහු ඊශ්‍රායලට විරුද්ධව දෙවියන් වහන්සේට කාරණා කියමින්. Verse 2. Verse 3 now. The Lord, they have killed your prophets and torn down your altars. I am the only one left, and they are trying to kill me. ස්වාමිනී ඔහු ඔබගේ අනාගත වක්තෘවරුන් මැරුවෝය. ඔබගේ පූජාසන බිඳ හෙළුවෝය. මම පමණක් ඉතුරුව සිටිමි. ඔහු මාගෙන් දිවි නසන්නට සොයති කීවේ. This is Elijah's prayer. ඒ එලියාගේ යාඥාව. A powerful man of God. බලවත් දෙවියන් වහන්සේගේ He දාසේ is accusing the people of Israel. ඊශ්‍රායල් සෙනගට ඒ චෝදනා කරනවා. They have killed the prophets. ඒ ප්‍රොපේතමය අය They have torn down the altars. මරලා අල්තාරයන් I am බිමට the only one මම left. විතරයි ඉතුරු වෙලා ඉන්නේ. Now they are trying to kill me මාවත් දැන් also. මරන්න යනවා. You know, sometimes we can be like that as Christians. අපිටත් ඒ වගේ වෙන්න පුළුවන් කිතුරුවන් හැටියට. We see the world and you know what's happening, all the wicked things. ඒ නපුරු දේවල් ලෝකේ අපි දකිනවා. And we think, you know, we are the only ones standing. අපි විතරයි හිටන් ඉන්නේ කියලා හිතන්න පුළුවන්. And you can be tempted to go with the flow. ඒ අනිත් අය පිටිපස්සෙම යන්න පරීක්ෂාවට ලක් වෙන්නත් පුළුවන්. Hallelujah. But do you know, it takes a live fish to go against the stream, against the current in the river. ඔබ දන්නවද ජීවත් වෙලා ඉන්න මත්සෙක් මාළුවෙකුට විතරයි ඒ රැල්ලට එරෙහිව අනිත් පැත්ත ඊට විරුද්ධව පීනන්නට පුළුවන්. Even a dead fish can flow with the water. මැරිච්ච මාළුවෙකුටත් පුළුවන් ඒ වතුර යන දිශාවටම යන්න. But it takes a live fish to go against the water, against the නමුත් current. ඒ මාළුවා ජීවත්ව සිටිනවා නම් ඒ මාළුවට පුළුවන් ඒ රැල්ලට විරුද්ධ පැත්තට යන්නට. I am a big live fish. Amen. Mama Hallelujah. And ජීවත්ව I believe සිටින you are මාළුවෙක්. live fish as well. මම හිතනවා ඔබත් ඒ ජීවත්ව සිටින මාළුවෙක් කියලා. Look what happens then, verse 4. And what was God's answer? God always has an answer for දෙවියන් us. වහන්සේට නිතරම පිළිතුරක් තිබෙනවා අපිට. I have reserved for myself 7,000 who have not bowed the knee to Baal. දෙවියන් වහන්සේගේ උත්තරය ඔහුට කුමක් කියන්නේද? බාල්ට දන නොනැමූ 7,000ක් මනුෂ්‍යයන් මටම ඉතුරු කර ගතිමි යන්න. Hallelujah. Elijah thought he was the only one. එලියා හිතුවා ඔහු විතරයි ඉතුරු කියලා. But God was seeing so many others. දෙවියන් වහන්සේ තවත් බොහෝ අය දැක්කා. This is God sees everything දෙවියන් beyond what වහන්සේ we හැම see. දෙයක්ම දකිනවා අපි දකින දේට ඔබෙන්. He said there are 7,000 who have not bowed. 7,000ක් ඉන්නවා කියලා කිව්වා හිස නමලා නැති. Hallelujah. බාල්ට. Hallelujah. ආමෙන්. They are more with us than අපි- what we think. අපි Hallelujah. හිතනවට වඩා සෙනග අපිත් එක්ක ඉන්න අපේ පාර්ශවයේ ඉන්නවා. Never let the devil put fear into you thinking that you are the only one doing this. කිසි කලක ඉඩ දෙන්න එපා. ඒ යක්ෂයට බිය දමන්න ඔබගේ මනසට ඔබ විතරයි ඉතුරු වෙලා ඉන්නේ කියලා මේක තුල. Hallelujah. Hallelujah. We are so big. Hallelujah. අපි විශාලයි. You know, in the day of judgment, there are going to be innumerable
uncountable numbers of people. ඔබ දන්නවද Hallelujah. විනිශ්චය දවසේ ඒ ගණන් කරන්න බැරි තරම් සෙනගක් සිටින්නට යනවා. Hallelujah. Hallelujah. Who God has chosen. දෙවියන් වහන්සේ තෝරාගත් අය. God has chosen you. දෙවියන් Amen. වහන්සේ ඔබව තෝරාගෙන තිබෙනවා. And God sees you as one of the 7,000. දෙවියන් වහන්සේ දකින්නේ ඔබ මේ 7000න් එකක් හැටියට. Hallelujah. Say, I will not bow down to Baal. ඔබ Hallelujah. කියන බාල්ට දන නමන්නේ නැහැ අපි. This is what is happening now is the Antichrist rehearsals. අන්තක්‍රිස්තු පෙරහුරුවක් තමයි මේ කාලේ සිදුවෙන්නේ. This is the rehearsal of the Antichrist spirit. පෙරහුරුවක් සිදුවෙන්නේ අන්තක්‍රිස්තු ආත්මය. If you are afraid of the rehearsal, when the real thing comes, what will happen to you? ඔබ පෙරහැරුව ගැන බිය වෙනවා නම් ඇත්තට මේක සිදු වෙනකොට කොච්චර බය වෙයිද ඔබ? Hallelujah. 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 හලෙලූයා. The rehearsal is nothing. Hallelujah. පෙරහැරුව කිසිම බලපෑමක් Because the නැහැ. greater one lives in us. මන්දේ Amen. අතිවිශිෂ්ට තැනන් වහන්සේ අපි තුල ජීවත් වෙන නිසා. Quickly, the third point, තුන්වෙනි your කාරණා associations can influence you. ඔබ ආශ්‍රය කරන අයට It බලපාව. can influence both ways. දෙපැත්තටම බලපෑම් ඇති කරන්න පුළුවන්. Good influence will cause you to be a winner all the time. හොඳ ආශ්‍රය තුලින් ඔබව ජයග්‍රහණයට නියතයෙන් ඔබව යොමු 1 කරනවා. Corinthians 15:33. එක කොරින්ති 15 The Bible 33 says, never underestimate the compelling power of evil and corrupt men. ඒ නපුරු විනාශයට 33. Yeah. Yes. Never underestimate. ඔබ සුළු කරන්න එපා. ඔබ නිරන්තරයෙන්ම ඒ නපුරු විනාශයට ගෙන යන මනුෂ්‍යයන්ගේ ක්‍රියාකාලයක්ද? 33. Yes. English. Do not be misled or do not be deceived. Bad company corrupts good character. ඒ වැරදි ආශ්‍රය තුලින් යහපත් චරිතය දූෂණය වෙනවා. This is in the Bible. බයිබලයේ තියෙනවා මේක. Hallelujah. Bad company will corrupt you. වැරදි ආශ්‍රය තුලින් ඔබගේ යහපත් චරිතය දූෂණය වෙනවා. So never underestimate. ඒක සුළු කරන්න එපා ඔබ. In 1 Kings chapter 12, එක රාජාවලිය let me 12 go quickly on this. Chapter 12 verse 4. හතරවෙනි පදේ There was a king called Rehoboam. රෙහබෝම් කියලා රජතුමෙක් He හිටියා. was the son of King Solomon. සොලමන් රජතුමාගේ පුතා You know, King Solomon was a very wise man, ප්‍රඥාවන්ත මිනිසෙක් වුණා ඔහු. but his end was not very good. නමුත් ඔහුගේ අවසානයේ යහපත් වුණේ නැහැ. Now his son is going to rule. දැන් ඔහුගේ පුතා පාලනය කරන්නට යනවා. So the people are saying, your father put a heavy yoke on us. Your father put a heavy yoke on us, but now lighten the harsh labor and the heavy yoke he put on us, and we will serve you. ඔබගේ පියානෝ අප පිට බර වියගහක් තැබුවාහ. එබැවින් ඔබගේ පියාණන්ගේ දුෂ්කර සේවයද ඔහු අප පිට තැබූ බර වියගහද සැහැල්ලු කළ මැනවි. එවිට අපි ඔබට සේවය කරන්නෙමුයි කීවෝය. So a new king has come, new president. So the people are saying, බඩු මිල අඩු කරන්න, පරිප්පු මිල අඩු කරන්න, ඔයගලගේ තාත්තා අපිට ලොකු බරක් දුන්නා. And what does Rehoboam say? මොකක්ද රෙහබෝම්ගේ He said, give ප්‍රතිචාරය? me 3 days, I'll come back to you. දවස් 3ක් දෙන්න මම ඔබට ප්‍රතිචාර දක්වන්නම් කියලා කිව්වා. Then what he does, verse 6, I'm short, I'm not reading all පදේ. this. He consulted the elders who had served his father. වැඩිමහල්ලන් ඔවුන්ගෙන් ඇහුව මොකක්ද කරන්න ඕන කියලා ඒ පියාට සේවය කරපු වැඩිමහල්ලන්. These were very wise people. ප්‍රඥාවන්ත සෙනග. And they saw the mistakes of Solomon as well. සොලමන්ගේ ඒ වැරදි ඔවුන් දැක්කා. So Rehoboam goes to these elders and said, what would you advise me to tell these people? වැඩිමහල්ලන් ළඟට ගිහිල්ලා ඇහුවා රෙහබෝම් මොකක්ද ඔබ කියන්නේ? Verse 7, ඔබගේ මන්ත්‍රණය කුමක්ද? if today you be a servant of these people, serve them and give them a favorable answer. They will always be your servants. ඔබ ඔවුන්ට සේවය කරනවා නම් ඔවුන්ට වරප්‍රසාදලත් පිළිතුරක් දෙන්න. එවිට ඔවුන් නිරන්තරයෙන්ම ඔබගේ දාසයන් වෙනවා කියලා කිව්වා. So they advised him to be good, give favor to the people. Don't be harsh on them. මනුෂ්‍යයට දුෂ්ටකම් කරන්න එපා. ඔවුන්ට යහපත් ලෙස යහපත් පිළිතුරක් දෙන්න කියලා කිව්වා. Let's see what Rehoboam does. Verse 8. 8වෙනි පදේ. Rehoboam rejected the advice of the elders. ඔවුන්ගේ මන්ත්‍රණය ප්‍රතික්ෂේප කරා. He consulted the young men who had grown up with him and were serving him.
රෙහබෝම් සමග හැදුනා වූ වැඩුවනා වූ අය ඔහු සමග සේවය කරපු අයගෙන් මන්ත්‍රණය Now සෙව්වා. he's consulting his friends. ඔහුගේ යාළුවන්ගේ මන්ත්‍රණය ලබා ගන්න හදනවා දැන්. ඔහුගේ හෙන්චයියා, right? ඔහුගේ හෙන්චයියන්ගෙන් උපදෙස් ගන්නවා. So his friends, they were young, they had not much තරුණයන් experience. වැඩිය අත්දැකීමක් නැති අය. Verse 9. Are you with me? Are you receiving the story? Verse 9. So he asked them, what advice should you give me? මොකක්ද ඔබගේ උපදෙස් කියලා ඇහුවා. Who says to me, lighten the yoke for the Father has put on us? අපගේ පියා දමපු වියගහ අඩු කරන්න කියලා කවුද කියන්නේ? Verse 10. The young men who had grown up with him replied, tell these people who have said to you, your father put a heavy yoke on us, but make our yoke lighter. Tell them, my little finger is thicker than my father's waist. Hallelujah. ඔහු සමග වැඩන තරුණය ඔහුට කතාකට ඔබගේ පියානෝ අප පිට බර වියගහක් තැබූහ. එහෙත් ඔබ ඒක අපට සැහැල්ලු කළ මැනවයි කියා ඔබට කීවා වූ මේ සෙනගට ඔබ මෙසේ කිය යුතුය. මාගේ පියාණන් වහන්සේගේ තුනටියට වඩා මාගේ සුළඟිල්ල ලොකුය. Next verse quickly. The young men who have grown up, my father laid you a heavy yoke, I will make even heavier. My father scourged you with whips, I will scourge you with scorpions. මාගේ පියානෝ නුඹලා පිට බර වියගහක් තැබුවාහ. මම වනාහි නුඹලාගේ වියගහත් තව වඩා බර කරන්නෙමි. මගේ පියානෝ කසවලින් නුඹලාට දඬුවම් කළාහ. මම ගෝනුස්සන්ගෙන් නුඹලාට දඬුවම් කරනෙමි කිව්වා. So what happened? මොකක්ද උනේ? These young people, they led this king astray. They gave foolish advice. අඥාන ඒ මන්ත්‍රණය දීලා වැරදි මාර්ගයේ ඔහුව යොමු කරා. Bad advice. වැරදි මන්ත්‍රණය. I don't have time to explain. As we go down and we see in the book of Chronicles, this king Rehoboam, he failed. He lost his rulership. He lost his kingdom because he acted on the foolish advice of these young people. ඒ තරුණයන්ගේ අඥාන නපුරු මන්ත්‍රණය කරන කොටගෙන ඔහු පාලනය කරපු නිසා ඔහු අසමත් රජ කෙනෙක් වුණා. රාජ්‍ය අහිමි වුණා ඔහුට. We must be watchful of the associates we have. අපේ ආශ්‍රය කරන අය පිළිබඳව අපි සැලකිලිමත් විය යුතුයි. Many people are giving us wrong advice, foolish advice. බොහෝ අය අපට අඥාන ඒ මන්ත්‍රණය දෙනවා. And if we listen to them, ඔවුන්ට දිගින් දිගටම සවන් දුන්නොත් our lives will be misled and will be destroyed. අපි වැරදි මාර්ගයේ ගිහිල්ලා අපේ ජීවිතය පවා විනාශ වෙන්න පුළුවන්. Why do young people get into drugs and all kinds of wrong behavior? ඇයි තරුණ තරුණියන් වැරදි ආකාරයේ ඇබ්බැහිකම් වලට ඇතුල් වෙන්නේ? Because of friends. යාළුවන් නිසා. Because their friends give them wrong advice. යාළුවන් වැරදි උපදේශ උන්ට දෙන නිසා. Wrong information. වැරදි තොරතුරු දෙන නිසා. And the devil is using them to destroy lives. යක්ෂයා පාවිච්චි කරනවා මේ යහළුවන්ව මේ තරුණ ජීවිත විනාශ කරන්නට. So as young people, we must learn to say yes to the right thing and no to the wrong thing. තරුණ තරුණියන් හැටියට අපි ඔව් කියන්න අවශ්‍යයි නිවැරදි කාරණාවලට, බැහැ නැහැ කියන්න අවශ්‍යයි වැරදි කාරණාවලට. In these days, we must be strong and tough. We must be ready to say no to that which is wrong in ඒ what is happening. වැරදි දේට අපි දැඩි වෙන්න අවශ්‍යයි වැරදි නැහැ බැහැ කියලා කියන්නට. No matter everybody may be doing that. හැමෝම කරන්න පුළුවන් ඒ දේම. But you know in your spirit this is wrong. ඔබ දන්නවා ඔබගේ ආත්මේ මේ කාරණාව වැරදි කියලා. We have to say no. අපි නැහැ නැත්නම් We බැහැ must put කියන්න our ඕන. foot down and say no. අපි කකුල පල්ලෙහා දාලා නැහැ කියලා කියන්න අවශ්‍යයි. People will be not happy with you. මනුෂ්‍යයා සතුටු වෙන එකක් නැහැ ඔබ They ගැන. might even threaten you. තර්ජනය කරાવી ඔබට. But greater is he who is in you than the one of this නමුත් ඔබ world. තුල සිටින තරන් වහන්සේ ලෝකයේ සිටින තරත්තට වඩා බලවන්තයි. The greater one is in you. ඔබ තුල සිටිනවා ඒ අද්විතීයම You will never be defeated. අතිවිශිෂ්ට තනන් වහන්සේ ඔබ කවදාවත් අසමත් වෙන්නේ නැහැ. So if it doesn't matter people are upset. මනුෂ්‍යයා තරහ වෙන්න පුළුවන්. It doesn't matter you may lose so many things. බොහෝ දේවල් අහිමි වෙන්න පුළුවන්. But it is always good to do what is right before God. දෙවියන් වහන්සේ ඉදිරියේ නිවැරදි දේ කිරීම තමයි වැදගත් වෙන්නේ. In Romans 16:17, රෝම 16:17 quickly, I urge you brothers to watch out for those who cause divisions and put obstacles in your way that are contrary to the teaching you have learned. Keep away from them. Hallelujah.
සහෝදරයනි නුඹලා ඉගෙනගත් ධර්මයට විරුද්ධව බේදයන්ද බාධාවට හේතු වූ දේවල්ද උපදවන්නට බලා ඔවුන්ගෙන් අහක්ව වෙනමෙන් නුඹලාගෙන් ඉල්ලමි. There are some people you will have to avoid these days. මේ කාලේ සමහර අය ඔබට ඒ අයගෙන් ඈත් වෙන්න Those who are වේවි. causing division. ඒ බෙදීම් ගෙනන අය. Those who are bringing teaching that is contrary to the word of God. That is දෙවියන් true. වහන්සේගේ වචනයට ඒ ප්‍රතිවිරුද්ධ දේ It says ධර්මයේ keep ගෙනන away අය. from them. Keep away from ඒ them. අයගෙන් පලා යන්න කියලා කියනවා. This is the instruction. Keep away from such දේ people. වචනේ උපදේශයක් දෙනවා එවැනි අයගෙන් ඔබ ඈත්ව සිටින්න. Proverbs 22 verse 24-25. I will close with this. හිතෝපදේශය 22 දෙස බලමු. Do not make friends with a hot-tempered man. Do not associate with one who is easily angered. නිකම් තරහ ගති ඇත්තෙකු සමග මිත්‍ර නොවන්න. කෝපාධික මනුෂ්‍යයෙකු සමග නොගැවසෙන්න. Do not make friends with a hot-tempered man. ඉතාමත් කෝපයට පත්වන කෙනෙක් එක්ක යහළුවෙක් වෙන්න එපා. This is practical instruction. ඉතා ප්‍රායෝගික This උපදේශ. is not mine. This is the Bible. මේ මං කියන දෙයක් නෙවෙයි බයිබලයේ කියන්නේ. Verse 25. As you may learn his ways and you get yourself ensnared. එසේ කළොත් සමහර විට නුඹත් ඔහුගේ මාර්ගවල පුහුණු වී නුඹේ ප්‍රාණයට මලපතක් පමුණුවා ගන්නෙහිය. Hallelujah. Obage pranayata malapatak pamudaga. Many people today, have gone the wrong way. They have been ensnared, caught in a trap because they listen to the wrong people. බොහෝ අය ඒ වැරදි මන්ත්‍රණයට වැරදි හඬට ඇහුම්කම් දීම නිසා ඔවුන් වැරදි මාර්ගවල ගිහිල්ලා තිබෙනවා. Follow the right people. නිවැරදි මනුෂ්‍යයා Follow අනුව people යන්න. who will take you in the ways of God. දෙවියන් වහන්සේගේ කාරණා තුල රැගෙන යන්නන් වෙන්න. That's why the Bible, Hebrews 6:12, he said, follow those who have faith. Be imitators of those who have faith and who are patient and they inherited things. ඒ හීබ්‍රු 6:12 කියන ආකාරයට ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරන කොටගෙන පොරොන්දු උරුම කරගෙන සිටින්ගන්ගේ අඩිපාරේ යන්නන් වෙන්න. Look out here. Go to English there. Look out for these people. He said, look out to imitate those who have inherited, those who have achieved things through faith and patience. ඇදහිල්ලෙන් සහ ඉවසිලිවන්තකමින් යම් කාරණා අත්පත් කරගෙන ඇති අය අනුව යන්න. Watch out for them. Mark them and follow them. ඒ අයව සලකුණු කරගන්න ඒ අය අනුව යන්න. Hallelujah. Let's stand to our feet. අපි නැගී සිටිමු. Praise God.